කියලා කියන්නේ මම හිතන්නේ අපි හැමෝටම ගොඩාක් සම්බන්ධ කතෝලික අපිට වැදගත් වෙන මාතෘකාවක් කියලා මම හිතනවා. ලස්සන ගීතිකාවක් තාත්තේ. මේ කොයි අවුරුද්ද වගේද මේක ලිව්වේ? මේක සිද්ධ වුණේ මුලින්ම පුතාට මතක ඇති. ඔබ අම්පිටි සෙමිනේරියේ දෙව්සත්හලේ බ්‍රදර් කෙනෙක් හැටියට කියන්නේ සොහොයුරුතුමෙක් හැටියට සේවය කරන අවධියේදී ඔබව බුත්තල දේවස්ථානයේ සේවය සඳහා කැඳෙව්වා. හරි හරි මට මතකයි මම හිතන්නේ 2006 වගේ 2006. ඒ ගියාම මේ ඔබට වැටහිලා තියෙනවා මේ 2006 වසරේ සන්ධ්‍යාමහයට සහ මංගල්‍යයට ගායනා කිරීම සඳහා ගායනා කණ්ඩායමක් කියලා හරියට ගායනා කණ්ඩායමක් ඒ අවස්ථාව වෙනකොට බුත්තල දේවස්ථානයේ තිබිලා නැහැ. ඉතින් ඒ කාලේ හිටපු මේ සම්පති පියතුමා තමයි ගරු ඩිලාන් පෙරේරා පියතුමා. උන්වහන්සේ ඔබට කියලා තියෙනවා උන්වහන්සේ දන්නවා ඔබට සාමාන්‍ය මියුසික් හැකියාවක් තියෙනවා කියලා සංගීත දැනුමක් තියෙනවා කියලා. ඉතින් ශිවන්ත පියතුමා පුළුවන් නම් මේ ගායනා කණ්ඩායම පුහුණු කරන්න කියලා. ඔව් මට මතකයි මම ඊට පස්සේ තමයි මල්ලිවත් එක්කගෙන ගියා ඒ මංගල්‍යයට ගීතිකා කියන්නේ එහෙම. මගේ පළවෙනි අවුරුද්ද බුත්තල ඒකේ මේ මම ඒ ලෙවල් කරන අවුරුද්දේ ඒ වෙලේ තමයි ඉන්න කිව්වේ මේ මල්ලි පොඩ්ඩක් ඇවිල්ලා මේ ළමයි ටිකක් ඉන්නවා අපි පොඩ්ඩක් අස්සන්ට මංගල්‍ය කරමු ට්‍රේන් කරලා ගමු කියලා. ඔව් ඊට පස්සේ තමයි මම හිතන්නේ තාත්තලා තාම ඒ අවුරුද්දේ මංගල්‍යයට. ඔව් දැන් ඒක හරි අපිට හරි ප්‍රශ්නයක් වුණා. මෙයාට අවුරුදු මම හිතන්නේ 16ක් විතර වෙන්න ඇති වෙනකොට මල්ලිට 18ක් 19ක් අවුරුදු 18ක් වගේ. එතකොට මෙයාව තනියම බුත්තල යවන්න පුළුවන් කමකුත් නැහැ. ඊට පස්සේ අපි ඔබ මේ පියතුමන්ලාට කියලා මම හිතන්නේ ඒ කාලේ යුනිරෙට් එකේ පුංචි සෙමිනේරියේ පියතුමන්ලා වගේක් ගියා බුත්තල නෙමෙයි මේ බණ්ඩාරවෙල. ඒ පියතුමන්ලා එක්ක තමයි අපි කොහුවලට ගිහිල්ලා මල්ලිව බාර දීලා මල්ලිව එතනින් පියතුමන්ලත් එක්ක යවුවා බණ්ඩාරවෙල. බණ්ඩාරවෙල තියෙනවා. එතන ඉඳලා මල්ලිට මේ බුත්තලට යන්න මාර්ගය සලස්සලා තිබුණා. එහෙම තමයි ඊට පස්සේ ඔව්. එතකොට ඊට පස්සේ ඔබ අපිට ආරාධනා කරා හරි ලස්සන තැනක්. ඒ වගේම අපිට ගොඩාක් සන්තෝෂ හිතුණා මොකද අපි කවදාවත් බුත්තලට ගිහිල්ලා නැහැ. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා ලංකාවේ විමුක්තිදායක ජේසුස් සම්විධාන නමින් කැප කර තිබෙන එකම දේවස්ථානයේ පිහිටලා තියෙන්නේ මේ බදුල්ල පදවියේ බුත්තල දේවස්ථානය කියලා. ඉතින් අපි ගොඩාක් ආසන් හරියට සන්තනම් පල්ලි මඩුපල්ලි යනවා වගේ අපි මමයි අම්මයි. මොකද ඔයගොල්ලෝ මේ පුතාලා දෙන්නම බුත්තලේ වෙනකොට හිටියේ. දේවස්ථානේ හිටියා. ඉතින් අපිත් වෙන්න අපි ඉඳලා කොළඹට ඇවිල්ලා පිටකොටුවෙන් බස් එකක් අරගෙන අපි ගියා මේ මොණරාගල බස් එක නැගලා බුත්තලට. යනකොට දවල් 12:00 විතර වුණා. ඉතින් හරිම මහන්සි පිට තමයි අපි ගියේ. ඒ යද්දී ඔයාලා දෙන්න පුහුණු කරනවා. ගායනා කණ්ඩායම පුහුණු කරනවා. ඒ කියන්නේ වෙස්පස් දවසේ සෙනසුරාදා පුහුණු කරනවා. ඉතින් අපිට ගොඩක් සන්තෝෂයි දුන්නා. ඊට පස්සේ මම හිතන්නේ ඊට පස්සේ තමයි ෆාදර් ඩිලාන් ආරාධනා කිරුවේ මම හිතන්නේ අවුරුදු කීපයකට පස්සේ වෙන්න ඇති. ඔව් මේ අවුරුදු 2006 7 8 අවුරුදු 3ම අපි මේ මංගලයට සහභාගී වුණා. ඒ වගේම වැලිවේරිය මේ සම්ජානතාවත් සහභාගී වුණා. හරිම ලස්සන මංගල්‍යයක්. හරියට සන්තනම් පල්ලි මඩුපල්ලි ගියා වගේ තමයි ඥානකාන්තියක් කෙරුවා හා සමානයි. අපි ගොඩාක් හිතට කා වැදුනා ඒ දේවස්ථානේ. ලොකු පිහිට ආශිර්වාද ගොඩාක් ජේසුස් සම්විධානයේ පිහිට ආශිර්වාද ලැබෙනවායි කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ වගේම අපි අත්දැක්කා. ඉතින් අවුරුදු 3 පුරාම අපි ගියා. ඒ ගියාට පස්සේ 2009 අවුරුද්දේ තමයි ඩිලාන් පියතුමා මල්ලිට කියලා තිබුණා තාත්තට කියන්න අපිට විමුක්තිදායක ජේසුස් ස්වාමීන් වහන්සේගේ පිහිට ඉල්ලලා ගීතිකාවක් නිර්මාණය කරලා දෙන්න කියලා. ලස්සන ඉතිහාසයක් එක්ක ලියවුණු ගීතිකාවක් මත විමුක්තිදායක ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීදේ සකල දනන් පව් වෙනුවෙන් කුරුසියේ දෙවිදුන් දෙව් රජිතේ වන්න දයා අයදින් පිළිසරණය කියලා. මම හිතන්නේ ලස්සන ගීතිකාවක් පදත් ලස්සනට ලියවිලා තියෙනවා තාත්තේ මේකේ මම පළවෙනි පදේ කියනවා පව් කිලිටින් හද මිලින වුණා ශෝක තැවුල් සුසුමන් නැගුණා. මම හිතන්නේ අපි හැමෝටම තියෙන අත්දැකීමක් තමයි පාපයත් එක්ක ඉන්න අපිට ගැලවීමක් අවශ්‍යයි කියන එක. මම හිතන්නේ ඒක තමයි තාත්තගේ හදවතේ තියෙන්න ඇත්තේ.
පවපි අපිව මුදව ගන්නට ජේසුස් වහන්සේ මේ ලෝකෙට ආවා. කුරුසියේ ජීවිතය පූජා කෙරුවා. ඒ කුරුසියේ යාගය තුලින් අපිව බේරගත්තා. ඒ ගැලවීම අපිට ලැබුණයි කියන ඒ අත්දැකීම මම හිතන්නේ ඒක නිකන් පාපයෙන් මිදීමටත් වඩා මම හිතන්නේ ජීවිත අත්දැකීමක්ම තමයි මම හිතන්නේ. අපි හැමෝගෙම ජීවිතවල අත්දැකීම් ගොඩක් තියෙනවා. ජේසුස් අපිව මුදා ගන්නවයි කියන එක. මම හිතන්නේ බුත්තල ගියාම අපිට හැමදාම මතක් වෙන්නේ ඒ ජේසුස් අපිව මුදා ගන්න අපිට ආදරෙයි කියන අත්දැකීමත් එක්ක තමයි මම හිතන්නේ මේ ගීතිකාවේ ලියවිලා තියෙන මේ ජීවිත කුරුසියේ බර දැනුණා, ප්‍රේමයේ සමිඳුන් සරණුණා. මේකත් එක්ක පිටිපස්සේ තියෙන කතන්දරේ පොඩ්ඩක් කියවනම් තාත්තේ. නැත්තෙම අපි කියන්නේ අම්මයි මමයි විවාහ වෙලා පළවෙනි මාසෙම අපිට දරු සම්පතක් පිළිසිඳුණා. ඉතින් විවාහක යුවලකට ලැබෙන ලොකුම සම්පත තමයි දරු සම්පත. ඉතින් අපි බලාපොරොත්තු නුවන්දුවේ ස්වාමීන් වහන්සේ අපිට ආශිර්වාද කරලා ඒ පළවෙනි මාසෙම දරු සිඟිත්තෙක් පිළිසිඳෙන්න සැලැස්සුවා. අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරලා බාරගත්තා. නමුත් මාස 5ක් වගේ කාල සීමාවක් යනකොට මේ දරුවා අපිට අහිමි වුණා. ඉතින් මේ වගේ 4ක් පිරිමි දරුවන්ම 4 දෙනෙක් අපිට අහිමි වුණා. ඉතින් මේ වකවානුව අවුරුදු 8ක කාල වකවානුවක් තිස්සේ අපි ගොඩාක් වේදනාවට පත් වුණා, කලකිරුණා. ස්වාමීන් වහන්සේ කෙරෙහි පවා සමහර වෙලාවට ලොකු එක්තරා විදිහේ කලකිරීමක් ඇති වුණා කියලා මට හිතන්නට පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේ අපිට මෙහෙම කරන්නේ. අපි සාමාන්‍යයෙන් පෞකාරය තමයි. නමුත් ස්වාමීන් වහන්සේ තුල අපි ජීවත් වෙන්න උත්සාහ කරා. උන්වහන්සේගේ දූතික සේවාව මේ ගායනා කණ්ඩායම පහ නායක හැටියට අපේ ගමේ මම කටයුතු කළා. එහෙමත් ඒ ස්වාමීනි ඔබ වහන්සේ අපිට මෙහෙම කරන්නේ කියලා ලොකු දුකක් වේදනාවක් ඇති වුණා. ඒක තමයි මම කියන්නේ. හැබැයි පව් කිලුටත් වුණ ස්වාමීන් වහන්සේ ඇයි අපිට මෙහෙම කරන්නේ කියලා මම එක්තරා විදිහක උන්වහන්සේට දෝෂාරෝපණයක් කරන්නේ. ඒක තමයි මම කියේ පව් කිලිටින් හද මිලින වුණා. මේ කාල වකවානු තුන අපි අත්දැකපු මේ වේදනාව දුක විතරක්නේ ගොඩාක් සිද්ධි දාමයක් තියෙනවා. මොකක් ආකාරයෙන් දුක් විඳා අම්මා ගොඩාක් දුක් විඳා. ඒකට මම දායක වුණා. ඉතින් එතකොට තමයි මට මේ කුරුසිය බර දැනුනේ. පව් ජීවිතේ ස්වාමීන් වහන්සේ දුන්න ලස්සන පව් ජීවිත හැම දෙයකින්ම වගේ අංග සම්පූර්ණ කරලා තිබුණා. අපිට ආර්ථික අඩුපාඩුවක් තිබුණේ නැහැ, රැකියාවක් තිබුණා. ඉතින් අවේල හොයා ගන්න පහසුකම් තිබුණා. නෑදෑයෝ හිටියා, සහෝදරයෝ හිටියා. සන්තෝෂෙන් කාලේ ගත වුණා. එකම අඩුව තමයි දරු සම්පත් අහිමි වීම. ඉතින් ඒක තමයි මම කියා ජීවිත කුරුසියේ බර දැනුණා. ඒ කුරුසිය දරා ගන්න අපහසු තත්ත්වයකටපත් වුණා. ඒ අතරතුරම මට එක්තරා විදිහේ කෙනෙහිලිකම් පවා ඇති වුණා. සමහර අය උසුල් විසුල් කරපු අවස්ථාවල් තිබුණා. ඒ වෙලාවේ තමයි මම ගහක් දුරට කලකිරුණේ. ඉතින් ඊට පස්සේ මම හිතුවා මේක අපි දෙන්නම සාකච්ඡා කරා අම්මයි මමයි. අපි ස්වාමීන් වහන්සේ තුල ඉන්නා මිසක් කවදාකවත් අපිට පිළිසරණක් අන්පිළිසරණක් නැහැ. මගේ බෞද්ධ මිත්‍රයෝ කිව්වා මේ ඕකට හේතුව ඔබ පෞගී ආත්මයේ සර්පෙක් නවෙක් මරලා තියෙනවා. සමහර අය කිව්වා මේ දරුවෙක් අරන් හදා ගන්නකො. දවසක් හිඟන දරුවෙක් අරගෙන තාත්තා කෙනෙක් සීයා කෙනෙක් බස් එකට කොට උනා. එතකොට මගේ ආයෙත් ළඟ ඉඳලා කිව්වා මචං මේ දරුවා අරන් හදා ගන්නකො. මට ලොකු වේදනාවක් කියලා උහුලන්න බැරි දුකක්. ඒ ස්වාමීන් වහන්සේ මට මේ වගේ දුකක් වේදනාවක් දුන්නේ කියලා මට ඇස් දෙකෙන් කඳුළු ආවා. ඉතින් අන්න ඒක තමයි මම කිව්වේ කුරුසියේ බර මට උකුල ගන්න බැරි තරමට මාව වැටුණා. හැබැයි ස්වාමීන් වහන්සේ මට සරණ වුණා. අපිට සරණ වුණා. අපි බලාපොරොත්තු නොවුණු අවස්ථාවක ස්වාමීන් වහන්සේ අපිට නැවත වතාවක් හැබැයි අර කියන්න කාලේ ලංකාවේ සුප්‍රසිද්ධ වෛද්‍යවරුන් ගාවට ගියා. දක්ෂතම වෛද්‍යවරුන් ගාවට ගියා. නමුත් ඔවුන්ට පවා මේකට පිළිසරණක් වෙන්න පුළුවන් වුණේ නැහැ. ස්වාමීන් වහන්සේ අප තුළ සිටී අපි යාඥා කළා. අන්තිමේ අපි නොදන්නා අවස්ථාවක ඔබව මව්කුස පිළිසිඳුණා. ඒ දරුවා අපට ඔබ අද රත්තරන් සම්පතක්. මම හිතන්නේ අපි අත්දැකීම මේකයි. ඒ අත්දැකීම තමයි අපි තාත්තගේ වචනයෙන් මේ ගීතිකාවට දාලා තියෙන්නේ. ඒ අත්දැකීම ඇත්තටම මේ
තාත්තිගේ අත්දැකීමක් විතරක් නෙමෙයි ඔය එක තාත්තිගේ ඒ කියපු පෞද්ගලික අත්දැකීම මේ වුණාට මේ සමාජයෙන් ගත්තාම මං හිතනවා ඒක අපි හැමෝටම කෙනෙක්ට විතරක් තියෙන අත්දැකීම නෙවෙයි ජීවිත කෘත්‍ය කියන එක අද අනිවාර්යෙන් හැමෝටම වැඩිපුර දැනෙන කාලයක් අනිවාර්යෙන් ජීවිත කෘත්‍ය වුණාට අපි දෙවියන් වහන්සේක් ඉන්නවා නම් ඒක මගේත් පෞද්ගලික අත්දැකීම අපි හැමෝගෙම පෞද්ගලික අත්දැකීම මම දකින විදිහට දෙවියන් වහන්සේ තුල ඉන්නවා නම් ගැලවීම අනිවාර්යයි. ඒකේ සැනසීම අපිට වචනයෙන් කියන්න බෑ අනිවාර්යෙන් ඒක හම්බ වෙනවා කියන එක අපි අත්දැකීමෙන් මේ වෙනකන් දන්නවා. ඉදිරියටත් ඒක එහෙමමයි කියන එක ඒ විශ්වාසය තියෙනවා අපිට. ඒ විශ්වාසයත් එක්කම අපි අත්දැකීමත් එකතු කරලා මේක අපි ගායනා කරමුද? අපි හැමෝම සුරංජයක් අපි ගායනා කරමු. මේ ජීවිත මගේ යන්නේ ඒ ප්‍රේමයේ කුසුස්වනේ ඒ වර්ස් එක කියද්දි මේ මට මතක වෙනයි මේ මතෙව් තුමාගේ සුවිශේෂී පොඩි පාටයක් තියෙන ඔය වගේ කතන්දරයක් අපි සුරංජක මේ මතෙව් සුවිශේෂී 11 වෙනි පරිච්ඡේදයේ පොඩ්ඩක් මේ 28 වෙනි කොටස පොඩ්ඩක් කියවන්න. වෙහෙස වෙන බර උසුලන සියල්ලිනි මා වෙත එන්න මම ඔබට සහනය දෙමි. මා ගුණවත් මුර්දු නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරටගෙන මාගෙන් ඉගෙන ගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. මාගේ වියගහ පහසුය. මාගේ බරද සැහැල්ලුය. මම හිතන්නේ මේ සෙකන්ඩ් වර්ස් එකේ දෙවෙනි පදයේ කියනවා මේ සාමයේ ජීවිත මග යන්නේ ප්‍රේමයේ කුරුසිය උසුලන්නේ සමිඳුන් සෙවණෙහි සුරැකෙන්නේ දෙව්වරමින් හද සැනසෙන්නේ මේ වර්ස් එක මේ පදයේ තාත්තේ මොකද්ද හිතුනේ මොන වගේ දෙයක් හින්දාද දැන් පෞල් ජීවිතයක් ගත්තාම අඹුසැමි යුවලක් අතර නිරන්තරයෙන්ම සතුට සාමය රැඳිලා තියෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ දෙදෙනා අතර යම් බහින්බස් වීම මතභේද ඇතිවීම සිත් රිදීම් ඇති වෙනවා. ඉතින් නමුත් මේක අද සමාජය දිහා බලනකොට වේදනාව දුක කඳුල දරා ගන්න බැරුව සමහර විට විවාහ ජීවිතයට ඇතුළු වුණු විවාහ අතර
මසක් යනටත් පෙර දික්කසාදීම් ඇති වෙනවා, පවුල් දෙකට වීම ඇති වෙනවා. ඉතින් මම අර හලාවත පවුල් සේවාවේ හලාවත පදවියේ පවුල් සේවාවේ කටයුතු කරපු පුද්ගලෙක් හැටියට නිරන්තරයෙන්ම ප්‍රේමය ගැන කතා කළා. ප්‍රේමයේ ජීවිතය ගැන. එතකොට මේ වර්ස් එකේ තියෙන සඳහන් කරලා තියෙන්නේ සාමයේ ජීවිතයේ මග යන්නේ. ප්‍රේමයේ කුරුසිය උසුලන්නේ. ප්‍රේමයේ කුරුසිය උසුලන්නේ නැතුව සාමයක් ඇති කරගන්න බෑ. ඒ කියන්නේ මම හිතමුකෝ අපි දැන් මෙහෙම හිතමුකෝ දැන් මමයි අම්මයි මේ පෞ ජීවිත ගමන යනකොට යම්කිසි ආකාරයකින් ඇය අතින් වරදක් සිද්ධ වුණා. ඒ වරදක් සිද්ධ වුණාම මට පුළුවන්කම ලැබෙන්න ඕන ඒ වරදට එයාට සමාව දෙන්න. නමුත් අපි බොහෝ විට කරන්නේ දැන් මගේ අතින් වරදක් සිද්ධ වුණත් මම ඒ වරද එයාගේ ඔළුවට දාලා මම එයින් නිදහස් වෙන්න උත්සාහ කරනවා. නමුත් සිදුවිය යුත්තේ සත්‍ය වශයෙන්ම යථාර්ථය නම් ඇයගේ අතින් සිදුවුණු වරදට අපි මිනිස්සු අපි දුබලයි නිරන්තරයෙන්ම අපි අතින් පව් සිද්ධ වෙනවා වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙනවා ඒවට සමාව දීම දේවගතියක් කියලා අපි කියනවා නේද? ඉතින් සමාව දෙන්නට ඕන. ඉතින් අපි කරන්නේ මගේ අතින් සිදුවුණු වරදට ඇය පිට පවරලා මම ඒ නිදහස් වෙන්න උත්සාහ කරන එකයි. ඉතින් ඒ වගේම තමයි එතකොට ප්‍රේමය මම එයාට ප්‍රේම කරන්න බැඳුණා නම් අපි දැන් කියනවානේ වාසනාවත් කල්ලිත් අවාසනාවත් කල්ලිත් ලෙඩ දුකේදී හා සුවසැපයේදීත් මම ඔබට ප්‍රේම කරමි මම ඔබට ගෞරව කරමි විශ්වාසවන්තව ජීවත් වෙමි කියලා පොරොන්දු වෙනවා. ඉතින් එහෙමනම් මේ ප්‍රේමයේ කුරුසිය අනිවාර්යයෙන් උසුලන්නට ඕන. ප්‍රේමය කියන එක වේදනාවක්. හරි කටුකයි. අපි දන්නවා ක්‍රිස්තුන් වහන්සේ විමුක්තිය අපි කිව්වේ උන්වහන්සේ කුරුසිය ගසේදී උන්වහන්සේ ප්‍රේම වෙනින් ජීවිතේ පූජා කෙරුවා. අපිට ජීවිතේ පූජා කරන්න නෙමෙයි ඕනේ. අපි ආත්මාර්ථයෙන් නසාගෙන අපි ආශාවන් පිටු දැකලා අන් අය වෙනුවෙන් අන් අයගේ සතුට වෙනුවෙන් කැපවීම වැයවීම පූජා වීම හා ඉවසීම. ඒක තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි හිතමු අසනීපයක් වුණා. අම්මට අසනීපයක් වුණාම මටත් අසනීපයි මටත් අමාරුයි. එතකොට මට පුළුවන් කමක් නැහැ ඔයාට අසනීප වුණා මටත් අසනීපයි මට බෑ ඔයා ගැන බලන්න ඔයාගේ දේවල් ඔයා බලා ගන්න. එහෙම නෙමෙයි පොරොන්දුවක් දීලා තියෙනවා. මම ඔබට ප්‍රේම කරමි ගෞරව කරමි. එහෙමනම් මගේ අසනීපේ මගේ අමාරුකම් දුක් අමාරුකම් පැත්තකට තියලා ඇයගේ අමාරුකමට සහනය සුවයස ශාන්තිය දානය කිරීම. ස්වාමීන් වහන්සේ මා තුළ ඉන්නවනම් මට පුළුවන් මගේ අවශ්‍යතාව පැත්තකින් තියලා ඒ අවශ්‍යතාවයට මුල් තැන දෙන්න. ප්‍රමුඛ ස්ථානය මගේ බිරිඳට මගේ ස්වාමි පුරුෂයාට මම දානය කරන්නට ඕන. ඒක තමයි සාමයේ ජීවිත මග යනවා කියන්නේ. එතකොට ඒ වගේම එතන සැනසීම තියෙනවා. දෙව් වරමින් හද සැනසෙන. ඊට පස්සේ මම හිතන දෙයියනේ කොච්චර ලොකු දෙයක් මම කරේ මම ස්වාමීන් වහන්සේ තුල මේ දේ කරන්න ලැබුණු දේ කොච්චර ලොකු දෙයක් ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරනවා. ඒ වගේම සිද්ධියක් මම පොඩි සිද්ධියක් කියන්නම්. අම්මට ඔය වගේ පළවෙනි දරුවා ලැබෙන්න ගිහිල්ලා ගොඩාක් අමාරු වුණා. අමාරු වෙලා එතකොට අපි දිසානායක වාට්ටුව මීගමුවේ දිසානායක වාට්ටුවට අරන් ගියා. අරන් යද්දි වාහනේ අතරමඟ කැඩුණා බෝල්වත්තේ මේ නයිනමඩ මේ පාලම උඩ වාහනේ කැඩුණා. යතරම ස්වාමීන් වහන්සේ මොකද මේ කියන්නේ දෙවියනේ ලේ ගංගාවක් සීට් එකේ. පස්සේ ඩ්‍රයිවරුයි මමයි අම්මයි ඉන්නේ. පස්සේ ඩ්‍රයිවරුත් මොකද කරේ මහත්තයා දැන් කරන්න දෙයක් නැහැ නේ අපි කොහොම හරි ලෙඩා ඉක්මනට ස්පිරිතාලෙට ගෙනියන්න ඉපේ. ඊට පස්සේ වාහනයක් ආව අත දික් කරුවා. නැවතුවා. බලපුවම ලොකු තාත්තා අම්මගේ තාත්තා වඳුරන මහත්මෙක් නයින බඩ මේ වාහනේ මහත්මයා යනවා පුතාව කඳාන ඩිෆෙන්ස් එකේ බෝඩ් කරන්න සඳුදා උදේ පාන්දර ඩිෆෙන්ස් එකට යනවා. එතකොට කිව්වා මේ මහත්තයා ඒ ඩ්‍රයිවරුත් අඳුරන මහත්තයා මහත්තයා මේ වෙන්න අපේ මිගෙල් ස්කෝල මහත්තයාගේ දුව මේ ඉන්නේ අසනීපෙන් ඉන්නවා අනේ කරුණාකරලා මගේ වාහනේ ගන්න පුළුවන් නම් මේ ගමට මේ ලෙඩාව ගෙනිහින් දෙන්නකෝ. ස්වාමීන් වහන්සේ පිහිටුණා. හරි. නගන්න. තාත්තයි පුතයි විතර ඉස්සරහ සීට් එකේ පිටිපස්ස සීට් එකට නැග්ගුවා අපි දෙන්න. අපි ගියා. ඊළ දිසානායක පාටුවට ඇතුළු වුණා. යෝජි මහත්තයාව කැඳෙව්වා. යෝජි මහත්තයා ඇවිල්ලා කිව්වා හොල්ලන්න එපා. ලෙඩා හොල්ලන්න බෑ දැන්. ඊට පස්සේ ගෝ නෑ අපි ස්පිරිතාලට යන්න ඕන මොකද මෙයාට ලේ දෙන්න ඕන.
අරගෙන ගියා ස්පිරිතාලට. ස්පිරිතාල අරන් ගියාම එතන හිටපු නර්ස්ලා අහලා තියෙනවා කීවෙනි දරුවාද මේ සමාවෙන් 4 වෙනි දරුවා මේ 4 වෙනි දරුවා මිස් කිව්වා. ඊට පස්සේ අම්මට හොඳටම දොස් කියලා බැනලා ඇයි ඒගොල්ලෝ හිතලා තියෙන දරුවා 3 දෙනෙක් මෙයා ගබ්සා කරලා මේ 4 වෙනි දරුවා ගබ්සා වෙන්න ඇවිල්ලා කියලා. නොදැනුවත්. ජෝජි මහත්තයා ආපුවම තමයි ඒගොල්ලෝ තේරුම් ගත්තේ වෙනස. ඊට පස්සේ කියලා අනේ මිස් එහෙම නෙමේ මගේ දරුවෝ 3 දෙනෙක් මට අහිමි වුණා මේ 4 වෙනි දරුවත් අහිමි වෙන්නයි යන්නේ කියලා. ඊට පස්සේ එක පාට අම්මට වමන යන්න මං ටක් ගාලා අතාල්ලා මොකද නැත්නම් තැන් වල ස්පිරිතාලේ තැන් වල විශ්ි වෙනවා මං අතාල්ලේ වමන ටික අරගත්තා මේක මගේ වමන හා සමානයි මගේ බිරිඳ කියන්නේ මගේම ශරීරයේ කොටසක් මම මේ වමන ටික අතට ගත්තා අම්මා අතත් මතක් කරන ඒක මට ලොකු සතුටක් මගේ ස්වාමී වශයෙන් මං ඔබට ගෞරව කරන කියලා කියනවා අන්න ඒ වගේ තමයි පෞල් ජීවිතය කියන්නේ. ඒ වගේම ඊට පස්සේ හොඳ වෙලාවට ડોක්ටර් කිව්වා B පොසිටිව් එක පොයින්ට් එකක් තිබුණා අම්මගේ වාසනාවට අපිට පුළුවන් වුණා ඒ පොයින්ට් එක දෙන්න නැත්නම් ජීවිතය අහිමි වෙනවා කියලා. ඒ ස්වාමීන් වහන්සේ අන්න ඒ වගේ තමයි අපතුල ක්‍රියා කරන්නේ. මම හිතන්නේ ආදරේ අපි අද මේ සමාජයේ දකින ටීවී එකේ පෙන්වන ඔය නාට්‍යවල පෙන්වන වගේ ආදරයක් නෙමෙයි. ආදරය කියන්නේ ඇත්තටම කුරුසයක්. ඇත්තම ආදරය කියනවා නම් අපි ආදරය කරනවා නම් ඒ සමාවදී මේ පරිත්‍යාගය ඒ හැම දෙයක්ම නැතුව ආදරය කරන එක බොරුවක් මම හිතන්නේ. ඒක නිසාම තමයි මම හිතන්නේ ජේසුස් අර කියන්නේ අපි විශේෂ පාටි කිව්වාගෙන මාගේ වියගහ සැහැල්ලුයි. මගේ බර සැහැල්ලුයි. මගේ වියගහ පහසුයි. ජේසුගේ බර ජේසුගේ වියගහ කියලා කියන්නේ ආදරය. ඇත්තම ආදරය. ඒ පරිත්‍යාගය කරනකොට ඇත්තම තේරෙනවා අන්තිමට සිද්ධ වෙන්නේ හරි දේ කියලා. අපි අර ආත්මාර්ථකාමී ආදරේ මම අල්ලගන්න මම ඔක්කොම දේවල් කරගන්න අර අල්ලගන්න ආදරේ මම හිතන්නේ අපිව හිර කරන්නේ එතන. මම හිතන්නේ ජේසුස් අපිට විමුක්තිය දෙන්නේ උතන තමයි. ජේසුගේ මාර්ගය තුල ගිහිල්ලා ඒ ආදරය කරනකොට ඒ පරිත්‍යාගය ආදරය කරනකොට ඒ කුරුසේ ආදරය කරනකොට මම හිතනවා අපිට ගැලවීම උන්වහන්සේම ලබා දෙනවා. ඇත්තටම මම හිතන්නේ අපේ ජීවිතවල ගැලවීම නැත්තේ ඔය ආදරේ නැති හින්දායි. ඔව් ආත්මාර්ථය තුල කොහොමද සැනසීමකුත් නැහැ ජීවිතේට අනිවාර්යයෙන්. අපි පරිත්‍යාග වෙනවා නම් තමයි අපිට එතන අර හිතේ සැනසීමක් හරි අඩුම තරමේ දැනෙන්නේ එතකොට. එතනින් පස්සේ අනිවාර්යෙන් අර අයියා කිව්වාගේ ගැලවීම සැනසීම එන්නේ ඇත්ත ආත්මාර්ථය නැති ආදරය තුල. නැත්තම් දෙවියන් වහන්සේට ලංවීම කියන්නේත් ඒක කියලායි මම දකින්නේ. ලං වෙනවා කියන්නේ උන්වහන්සේට කියනවානේ මම ඔබට ප්‍රේම කරක්නෙත් ඔබත් එකිනෙකාට ප්‍රේම කරනවා. ජීවිතය පූජා කිරීමම නෙමෙයි වෙන්න පුළුවන්. එක්තරා විදියකට යම් කිසි විදියකට පූජා කිරීමක් එක්තරාත් වෙන්නේ. අපි පූජා වීමක් වෙනවා අර මරණය තුල නෙමෙයි හැබැයි අර ආත්මාර්ථය නැසීම තුල. අපේ අවශ්‍යතා අපි අනිත් අය වෙනුවෙන් කැපකිරීම තුල. ඔව් මම හිතන්නේ ඒක නිසාම තමයි අද සමාජයේ ගොඩක් වෙලාවට ඒ සැනසීම මේ කියන සැනසීම නැතුව මිනිස්සු දුක් විඳින්නේ. සල්ලි ගොඩවල් තියෙනවා, බැංකු පොත් ගොඩක් තියෙනවා, ඉන්ෂුරන්ස් ඔක්කොම කරලා තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, වාහන තියෙනවා, හොඳ රැකියාවන් තියෙනවා, අධ්‍යාපනයෙන් ඉහළට යනවා. නමුත් සැනසීම කියන දේ නැහැ. මම හිතන්නේ මේ කුරුසිය දරන්න නැතුව ගියාම, උන්වහන්සේගේ කුරුසිය දරන්න නැතුව ගියාම මේ විමුක්තිය, මේ සැනසීම, මේ ගැලවීම නැතු වෙනවා. මම හිතනවා මේක තමයි අපිට තියෙන ප්‍රශ්නේ කියලා. තවත් එක දෙයක් මම මතක් කරන්න මේ මොහොතේදී දැන් මගේ තාත්තා තමයි අපේ ගමේ කාන්තාරු මාස්ටර්. එතකොට මට මේක පැවරුවා. මම ලොකු වගකීමකින් මේ දේ ඉෂ්ට කරුවා. ඉතින් ඒ නිසා වෙන්න ඇති ස්වාමින් වහන්සේ ඔබ දෙදෙනාට මේ සංගීතය කියන එක පිහිටවලා තියෙන්නේ. උත්පත්ති ඉඳලම සංගීතය පිහිටවලා තියෙන්නේ. ඒ උන්වහන්සේ දුන්න මට ආශිර්වාදය තමයි. එතකොට මම දරුවන්ව පුහුණු කෙරුවා. ඔබලටත් යම්කිසි ගැන්වීමක් මම කෙරුවා. මූලික අධ්‍යාපනයක් දුන්නා. ඉතින් ඒ නිසා තමයි අද අපි තුන් දෙනාට මේ අපගේ නාගිගේ දුව අපි හතර දෙනාට එක්ක වෙලා ස්වාමීන් වහන්සේට ප්‍රශංසාවක් වශයෙන් මෙවැනි අවස්ථාවක් ස්වාමීන් වහන්සේ අපිට උදා කර දුන්නේ ඒ මූලික කැපකිරීම නිසා වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඔව් මම හිතන්නේ ලොකු කැපකිරීමක් කරලා තමයි අපි හැදුවේ. අපි දන්නවා ඒක. ඒ කැපකිරීම තුළ තමයි අද දෙමව්පියෝ ඒ කරන කැපකිරීම තුළ තමයි දරුවා යහමග යන්නේ කියලා. ඉතින් ඇත්තටම අපිත් ණය ගැති
හොඳ අපි විමුක්තිදායක ජේසුස් වහන්සේ ගැන කතා කරුවා. අපි මුලින්ම කිව්වපු විදිහට මේ බුත්තල ගම ගැන තමයි ගම ආශ්‍රිතව තමයි මේ ගීතිකාව ලියුනේ. නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ තාත්වික පොතේ වුණත් මේකේ බුත්තල ගම ගැන සඳහනක් නැහැ. නමුත් මම හිතන්නේ ගීතිකාවේ බුත්තල ගම තිබුණා. මොකද බුත්තල ගමේ අනිවාර්යයෙන්ම බුත්තල මේ මිනිස්සු ජනතාව වෙනුවෙන් යාඥා කිරීම අවශ්‍යමයිනේ. මම කොටසක් තිබුණා මේක පොදුවේ මුළු ලංකාව වාසීන්ට ප්‍රයෝජන ගැනීම සඳහා මුද්‍රණය කරපු ගීතිකා පොතේ තමයි මේ සඳහන් වෙලා තියෙන ගීතිකාව. නමුත් අපි මේ රචනා කරපු කොටස තියෙන අන්තිම පදය අපි ඒක ගායනා කරමු මනන්. බුත්තල පියසේ දරුන් අපි රළු දැඩි පොළොවේ හැපි ගැටි වෙහෙසෙන විටදී කඳුළු වැටි පියනියෝ වයිවස් වන ආසේ. බුත්තල ගම මේක කියවෙන්නේ මම හිතන වචන ටික පොඩ්ඩක් කියවමු. තාත්ති පොඩ්ඩක් බලන්න ඒකේ කියන්නේ මොනවද කියලා. බුත්තල පියසේ දරුන් අපි රළු දැඩි පොළොවේ හැපි ගැටි. මොකද මම බුත්තලට ගියහම මම දැක්කා ඒ කාලේ වතුර නැහැ. ජල හිඟයක්. සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේ වෙනකොට වර්ෂාපතනේ අඩුයි. එතකොට බොණ්ඩත් වතුර මදි. දැන් අපි පුතා අපිට ස්ථානයක් ලෑස්ති කළ දුන්න නවතින්නට එක ආච්චි සීයා කෙනෙක්ගේ ගෙදරක නිවාසයක අපි එතන නැවතුණා. බොහොම අරපරිමැස්මෙන් තමයි වතුර පාවිච්චි කරේ. අපිට ගියා මහත්මයා වතුර බොහොම අඩුයි. බොහොම අරපරිමැස්මෙන් තමයි පාවිච්චි කරන්නේ. බොණ්ඩ විතරයි ගන්න, ඇඟපත හොදන්නවත් ගන්නෙ නැහැ කියලා. ඉතින් ඒ වගේම මේ රළු පොළවක් හැපිලා කියන්නේ උප්වගාව කරන අය හිටියා. ඉතින් ඒ ආච්චිලා සීලා අපි එක අද්දකින් බෙදාගත්ත ගොඩාක් දුක් වේදනා විඳලා තියෙනවා. ඒ කාලේ දැන් නම් පහසුකම් ටිකක් වැඩි ඇති. ඒ කාලේ ගොඩාක් ඒ ගැමියෝ දුක් වේදනා විඳලා තියෙනවා. ස්පිරිතාලයක් නැතුව, ගමනක් විමනක් යන්න වාහනයක් නැතුව පයින්ම හැතැම්ම ගානක් පයින්ම ස්පිරිතාලයකට යන්න මේ දරු ප්‍රසූතිය සඳහා පවා ඒගොල්ලෝ කරත්තේ තමයි ඒ ලෙඩුන් අරන් හිටින්නේ. එවැනි පරිසරයක් තමයි බුත්තල. ඉතින් ඒක තමයි මට හිතුනේ මේක රළු දැඩි පොළොවේ හැපි ගැටි වෙහෙසෙනවා. වෙහෙසෙන ජනතාවක් හිටියේ. එතකොට ස්වාමින් වහන්සේ ඔවුන්ගේ කඳුළු පිස දාන්න වස්වන්නේ ආසිරි ස්වාමීන් වහන්සේමයි කියන එක තමයි මේක අදහස් කරේ. මේ ජනතාවගේ කඳුළු බිඳු පිස දමන්නේ ස්වාමීන් වහන්සේ. විමුක්තියගේ එන්නේ උන්වහන්සේ තමයි. විමුක්තිදායක ක්‍රිස්තුස් වහන්සේ අතර බුත්තල ගමටම අර අපි ගම්වල නාමසාන්තුරාගේ අතර විමුක්තිදායක ස්වාමීන් වහන්සේ හැමෝගෙම ගැලවීම උන්වහන්සේ කියන එක මම හිතන්නේ ඒක පැහැදිලි. ඇත්තටමයි දැන් එතෙන්දී මට පොඩි දෙයක් කියන්න. දැන් එයාලා කොච්චර වේදනාව වින්දත් ඒ වේදනාව එයාලගේ මූලේ තිබුණේ අපේ අත්දැකීම. තියෙන හැමදේම බෙදාගත්තා. ඒ ප්‍රේමය කියන එක එයාලගේ ජීවිතේ තිබුණා. මේ මිනිස්සුන්ගේ මම දන්නේ ඒක දෙවියන් වහන්සේගේම ආශිර්වාදය. තියෙන පොඩි දේ මත තාත්ලාට අර වතුර අර පිරිමැස්සෙන් පාවිච්චි කරන වෙලේ තවත් දෙන්නෙක් කියලා දෙන්නෙක් නෙමෙයි. මම්මත් ඒ වෙලේ ගියා මට මතකයි. තුන් දෙනෙක් එතන පදිංචින කියන්නේ තවත් තමයි. ඒ වගේම මම හිතනම් අමාරු තත්ත්වයක්. ඔව් මම හවස ගිහිල්ලා පාන් අරන් ආවා රැට කන්න. ඇයි මහත්තයෝ මේ වියදම් කරන්නේ? අපි මොන හරි තියෙන දේක් බෙදාගෙන කමුකෝ. ඒ වගේ පුදුමාකාර ලෙන්ගතුකමකින් පරිත්‍යාගශීලී භාවයකින් පිරීලා හිටියේ ඒගොල්ලෝ. මේ ප්‍රේමය එතන තිබුණා ජීවිතේ. ඒ වගේම තමයි මම දැක්කා මේ ගායනා කණ්ඩායමේ ළමයි උදේට කෑම කාලා නෙමෙයි එන්නේ. පුතා මායක කිව්වා සමහරට බඩගින්නේ. මෙයා බැනලා තියෙනවා. කැඳද උදේට බිව්වේ? කිව්වා නේද? නෑ අර අපේ පුරුද්දට අපි සාමාන්‍යයෙන් වේල් තුන කාලා බීලා ඉන්නවා. අපි ගිහිල්ලා ඉතින් ප්‍රැක්ටිස් කරද්දී ගායනා වෙන්න නැතුව ගියාම ඉතින් අහනවා කන්න නැතුවද මොකද මේ කන්න නැතුව දාය මොනවා එහෙම එකක් එනවා. මට ඊට පස්සේ ඇත්තට මතකුනේ ඒක විස්තර කරන්න හරි ඇත්තම ජීවිතයේ තත්ත්වය තියෙනවා. ඒ ළමයි ඒ දවසට එක වේලක් කාලා ජීවත් වෙන ළමයි ගොඩක් ඉන්නවා. ඒ වුණාට අර ඒ කට්ටියගේ තියෙන ආදරය ඒ අත්දැකීම පුදුමාකාරයි. හදවත සරසාරයි. මම හිතන්නේ බුත්තල ගැන කියද්දි තවත් අපිට අමතක නොවන චරිතයක් ඉන්නවා. අමතක නොවන නමක් තියෙන බුත්තලත් එක්ක ගෑවිලා තියෙන. මම හිතන්නේ ඒ දේ ගැන කතා කරන්න නැතුව
බුත්තල ගම ගැන ලියවුණු මේ ගීතිකාව අපි ගැන කතා කරන එක මදි පාඩුවක් කියලා මට හිතෙනවා. මයිකල් රොඩ්රිගෝ පියතුමා අපි හැමෝම අහලා තිනවා. බුත්තල සුබසෙත් ගෙදර ගිහිල්ලා ජීවත් වෙච්ච පියතුමෙක්. මම හිතනවා මේ විමුක්තිදායක ජේසුස් වහන්සේගේ ගැලවීමේ කතාව ඒ මිනිස්සුන්ට ජීවිතයෙන්ම අත්දකින්න සලස්වපු පියතුමෙක් කියලා මම හිතනවා තාත්තේ. මොකද පියතුමා කියන්නේ ආචාර්ය උපාධිම 2ක් කරලා ප්‍රංශයේ පැරිස් නුවර පවා විශ්වවිද්‍යාලවල උගන්වන්න තරම් ආරාධනා ලැබපු අම්පිටිය දෙව්සත්තලේ උගන්වමින් හිටපු ඉතාමත් දක්ෂ පියතුමෙක්. මේ ජේසුගේ කතාවම එක්තරා විදිහකට ජීවත් කරවන්න වගේ මේ හැම දෙයක්ම අතෑරලා මේ ගමේ පුංචි මැටි ගෙදරකට ගිහිල්ලා සුබසෙත් ගෙදර කියන මැටි ගෙදරට ගිහිල්ලා මේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න යනවා. මම හිතනවා විමුක්තිදායක ජේසුගේ කතාවත් ඕකමයි. දෙවි බව අතෑරලා අපි වගේ මිනිස්සු අතරට ඇවිල්ලා මිනිස්සු අපිව දෙවියන් වහන්සේගේ තැනට උස්සවන්න තමයි ජේසුස් වහන්සේ ආවේ. ඒ කතාව එක්තරා විදිහට ඒ කතාව මාංශගත කරනවා මේ මයිකල් රොඩ්රිගෝ පියතුමා. මම හිතනවා මේ ජනතාවගේ ජීවිතවලට ආලෝකයක් දෙන්න උන්වහන්සේත් ලොකු පිටුවහලක් වෙන්න ඇති කියලා මම හිතනවා. මොකද මයිකල් රොඩ්රිගෝ පියතුමා ඒ ගමේ ඉන්න ජනතාවට ඒ ගමේම කෙනෙක් වුණා. සාමාන්‍ය සරමයි ෂර්ට් එක ඇඳගෙන ඒ මිනිස්සුන්ගේ තියෙන වටිනාකම කියලා දීලා කතෝලික ජනතාව විතරක් නෙමෙයි අපි දන්න බුත්තල කියන්නේ බෞද්ධ ප්‍රදේශයක්. උන්වහන්සේ බෞද්ධ දර්ශනය ගැන ඉතාමත් ගැඹුරු දැනුමක් තියෙන නිසා කතාවට කියනවා ඇත්තටම මේ බුත්තල ඒ හාමුදුරුවරු පවා මේ ෆාදර් ගාවට මිනිස්සුන් යවුවා බණ අහන්න. දවසක හාමුදුරුව කෙනෙක් නැති වුණු දවසක ෆාදර් පන්සලට ගිහලා බණ කියලා තියෙනවා. මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ ජීවිතේ ගොඩනගන්න එයාගේ ජීවිතය කැප කරපු කෙනෙක් තමයි මයිකල් රොඩ්රිගෝ පියතුමා කියන්නේ. ඉතින් මම හිතනවා විමුක්තිදායක ජේසුගේ ආදරය බුත්තල ජනතාවට කියපු පියතුමෙක් ඉන්න ගමක් තමයි බුත්තල කියලා කියන්නේ. ඒ ඉතිහාසයත් එක්ක අරගෙන බලපුවම මම හිතනවා මයිකල් රොඩ්රිගෝ පියතුමා බුත්තල ගමට විමුක්තිදායක ඒ ජේසුගේ ආදරය පෙන්වපු පියතුමෙක්. ඒක මාංශගත කරපු පියතුමෙක්. ඒ නිසා මම හිතනවා බුත්තල ගමේ ජනතාවත් ඒ ආදරේ ජීවත් කරනවා කියලා මම හිතනවා. අනිවාර්යයෙන් කියන්නේ මට හරියට මතක නැහැ මොන වසරේද උන්වහන්සේ ඝාතනය වුණේ කියලා. ඒත් දැනටත් ඒ හැම මිනිස්සෙක්ම මයිකල් රොඩ්රිගෝ පියතුමා ගැන කියනවා. මොන ගෙදරකට ගියත් අනිවාර්යෙන් අපි කතා කරද්දී උන්වහන්සේගේ නම එතනට එනවා අනිවාර්යෙන්. බෞද්ධයෝ කතා කරන්නේ. ගොඩක් බෞද්ධ මිනිස්සු. ඔව්. දැන් මමත් ජීවිතේ ආච්චිසියා ගෙදර සීයා කියනවා මහත්තයා මේ පියතුමෙක් නේ දෙවි කෙනෙක් කිව්වා. කොළඹ ඉඳලා ඇස්බස්ටෝ ෂීට් බස් එකෙන් බුත්තල බස් ස්ටෑන්ඩ් එකට ගෙනල්ලා එතනලා ෆාදර් ඔළුවේ තියාගෙන ආවලු සුබසෙත් ගෙදරට. ඔළුවේ තියාගෙනලා බෙදා හැරියා කිව්වා. ඒ වගේම දරුවෙකු ප්‍රසූත කරන්න ඉන්නකොට යාන වාහන මොකුත් නැති අය දුවගෙන ආවලු ෆාදර් ගාවට. අනේ පියාණනි අපිට පිහිට වෙන්න. පියතුමා තමයි මේකට මග සැලැස්සුවේ. ප්‍රවාහන පහසුකම් මොන ආකාරයකින්ද කියලා මට මතක නැහැ කියපු ආකාරයට පියතුමා තමයිලු ඒ අයට ඒ සම්පූර්ණ අවශ්‍යතා ඉෂ්ට කරන්න අප කැප වුණාලු. ඒ වගේම කිව්වා උන්වහන්සේ ඝාතනය කරපු අවස්ථාවේ මම ගිහිල්ලා උන්වහන්සේගේ මිනිහ හේදුවා කිව්වා. ඒ සීයා කිව්වා මට දරා ගන්න බැරි මම ඇඬු කඳුලෙන් අඬ කිව්වා මම හේදුවේ මිනිහ. මමයි හේදුවේ මහත්තයා මගේ අත් දෙකට ගත්තා කිව්වා. මට පුදුමාකාර දුකක් වේදනාවක් ඇති වුණා උන්වහන්සේට මේ වෙච්ච අබැද්දිය උන්වහන්සේගේ ජීවිත පූජාව දකිද්දී. මට පේනවා මෙන්න මෙතන තමයි ඇහැ රැඳිලා තිබුණේ කියලා. බුත්තල සුබසෙත් ගෙදර උන්වහන්සේ දිව්‍ය පූජාව පවත්වමින් ඉන්නකොට තමයි මේ තුවක්කු කරුව ඇවිල්ලා ඉරදි වර්ෂාවක් තියලා තියෙන්නේ. ඒ ඇහැ ගිහිල්ලා බිත්තියේ ඇලවිලා තිබිලා තියෙනවා. මට ගිහින් පෙන්නවා. ඒ අවස්ථාව කියන්නේ සීය අතර කතෝලික නෙමෙයි බෞද්ධෙක්. එච්චර ඒ කියන්නේ ඒ බෞද්ධ මිනිසුන්ට එච්චර සේවාවක් කියන්නේ ආගමක් ධර්මයක් ගැන හිතලා නෙමෙයි. ජනතාවට සේවාව ප්‍රේමය. මම හිතන අවසානදී උන්වහන්සේ එදා තමයි මේ පූජා වෙලා තමයි තීරණය කරලා තින අපි මෙහි ඉන්නවද නැත්නම් ඒ වෙනකොටත් උන්වහන්සේට ජීවිත තර්ජන ඇවිල්ලා තිබුණා යනවද කියලා.
ඒ පූජාව වෙලා තීරණය කරලා තිනවා අපි නතර වෙනවා ජනතාවත් එක්ක කියලා. ඉතින් ඒ නතරුණු පියතුමාව තමයි එදා ඝාතනය කරන්නේ. මම හිතනවා ජේසුගේ ආදරය අත්දකින්න අපි මයිකල් රොඩ්රිගෝ පියතුමාව අපි ජීවත් කරවන්නට ඕනේ කියලා අපේ ජීවිත තුලත්. ඉතින් මේ හැම දෙයක්ම අපේ භාවනාව කරගෙන මම හිතනවා අපි මේ ගීතිකාව අපි සම්පූර්ණයෙන් ගායනා කරමුද? මම හිතනවා දැන් හොඳ අවස්ථාවක් කියලා අපි දැනගත්තා ජේසුගේ ආදරය කියන්නේ මොකද? අපි හැමෝගෙම ජීවිතවල තියෙන කුරුස අරගෙන කුරුස දරාගෙන අපි ඉස්සරහට යනකොට අපිට ප්‍රශ්න ඇති වෙනවා. නමුත් මේ ආදරයත් එක්ක ජේසු අපිට කියලා දුන්නු ආදරයත් එක්ක අපි ජීවත් වෙනවා නම් අපේ කුරුසේ බර සැහැල් වෙනවා. මොකද අපි ආදරේ ජීවිතයට ඇතුල් වෙන්නේ. ඒක නිසා ඒ ආදරය අරගෙන ඒ ආදරේ විමුක්තිය කරගෙන ඒ ආදරේ අපේ ජීවිතයේ කරගෙන අපි මේ ගීතිකාව ගායනා කරමු අපි එකතු වෙලා. මම හිතන්නේ අපි හොඳ සාකච්ඡාවක් කරුවේ අපේ ගීතිකාව ගැන. විමුක්තිදායක ජේසුගේ ආදරය ගැන අපි ගොඩක් මම හිතන්නේ අපි කතා කරුවා. අපි ආයමත් තවත් ගීතිකාව ගැන පස්සේ කතා කරමු නේ තාත්තේ නේ. කතා කරමු දවසක. එහෙනම් අපි මටත් පොඩි වැඩකට යන්න තියෙනවා. එහෙනම් අපි පස්සේ ආය හම්බෙමු. එහෙනම් ජේසුස් පිටයි.